උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා 60 වන විවාහ සංවත්සරයේ යෙදෙන සිඩ්නි නුවර පදිංචි ඩග්ලස් පෙරේරා මහතා සහ මාජි පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දායකත්වය දරූ එම දෙපළ මේතා ආදර ගෞරවයෙන් මෛත්‍රී සිතින් යුක්තව රැක බලා ගන්නා වූ සියලුම දරු මුණුබුරන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන සියලු පින් අනුමෝදන් වෙත්වා. එමෙන්ම දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් ඇතුළු දරු මුණුබුරන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. පරලෝ සැපත් වූ දායකත්වයේ දරූ එම දෙපළගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භව ගමන කෙලවර වේවා. රට දැය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ටද මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වී උතුම් නිර්වාණය අවබෝධ වේවා. ලොව පුරා පැතිරී ඇති කොරෝනා වෛරසය මේ උතුම් ධර්ම දානමය පින් බලයෙන් ඉක්මනින්ම නිමාවකට පත්වේවා. ධර්ම ශ්‍රවණය කරන සැමටද උතුම් ධර්මාවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. දහම් මඟ සම්පූර්ණ කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වානිජෝව බයං මග්ගං අපෝ සත්තෝ මහද්ධනෝ විසංජීවිතු කාමෝව පාපානි පරිවජ්ජයේති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ කොට සිටින්නා වූ ලංකාවාසී ලෝකවාසී මෙම සදහම් දෙසුම ශ්‍රවණය කරන ලබන්නා වූ සදහැබර පින්නතුනි, කැමැති දේශනාවක් කරන්නයි කියලා තියෙන ආරාධනය මත අප විසින් පවත්වනු ලබන දහම් පෙළවල් වල පවතිනා වූ තවත් එක දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහා මා මේ අවස්ථාව යොදාගෙන තිබෙනවා. ඔබට මතකද මම ධම්මපද කියන පදේ කියන මේ පද දෙකට දීලා තියෙන ගැඹුරු මාර්ථය. ධම්ම කියන්නේ නිවීමට, පද කියන්නේ මාර්ගයට. එතකොට අපට පොතක් වශයෙන් පෙනුනට ධම්මපදයේ හැම එකක්ම නිවන් මඟ තියෙන්න ඕන. ඒ වගේම අපට මේ සීමිත කාලයක් තුළ කරන කරුණු පැහැදිලි කිරීම වලදී විශාල දිග සූත්‍රයක් ගත්තොත් ඒක උඩින් පල්ලෙන් කියන යන වැරුණාම ගැඹුරු තැනට සියුම්ව පැහැදිලි කරන්න කාලයක් නැහැ. හරියට පොසොන් පොයේ දවසට මිහින්තලේදී චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරන්න හදනවා වගේ. මහින්දා ගමනය ගැන කියලා වෙනකොට චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියන්න වෙලාවක් නැහැ. හැමදාම අඹ පැණයයි ඉටියුත්‍ය සම්බල බදසාලගේ පැමිණීමයි මුවාගේ ওই ටික කියනකොට වෙලාව ඉවරයි. ඒක ඉතිහාස සිද්ධියක්. හැමදාම ඒක තමයි කියන්නේ. නමුත් චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියන්නේ කුඩායත් අඩි උපමා කරගනිමින් නිවන් මඟ දේශනා කරපු දෙය. ඒක කියන්න වෙනම පැය දෙකක් විතර ඕන. ඒ වගේ අපිට මේ ඉතිහාස කතාවක් කියන්න නෙමෙයි ඕන, තථාගතයන් වහන්සේයින් එදා ජනිත කළේ කුමක්ද, උපමා කළේ කුමකටද, අදත් අපට ඒක ඒ ආකාරයෙන් සමාජයට දෙන්නයි ඕනකමක් තිබෙන්නේ. ඒ නිසා මේ ධම්මපද පාළියේ මං හිතන්නේ ඊළඟ කොටසට මම ගිහින් ඉන්නේ පාප වර්ගය කියන එක.
වකින් වග්ගයට ගාථාව බැගින් තමයි පැහැදිලි කරන්නේ. මේකෙත් ඕන තරම් ගාථා තිබෙනවා පැහැදිලි කරන්න. මේ සිද්ධියත් ඕනනම් අපිට සද්ධර්ම රත්නාවලිය තුල කතාව හොයාගත්ත එකේ. බුදුන් වහන්සේට ආරංචි වුණ දෙයක් ඒක. ඒ සිද්ධිය උපමා කොට තථාගතයන් වහන්සේ මිනිස්යාට භික්ෂූන්ට පමණක් නෙමෙයි මිනිස් වර්ගයාට කරන්න ඕන දේ පැහැදිලි කරපු දෙයක් මේ. මිනිස් වර්ගය ඔබ අපි අපට සදහම් සරණ නැත්තම් ධර්මයේ ආලෝකයේ වැටෙන්න ඕන අපේ ජීවිතවලට. එහෙනම් මේකෙන් පෙන්වන්න හදන දේ දෙආකාරයකින් තේරුම් ගන්න උත්සාහ දරමු. දෙආකාරකින් කියන එකේ තේරුම පෘථග්ජන මට්ටමින් මේකේ යම් තේරුම් ගැනීමක් තියෙනවා. ඒක 100%ක් සාර්ථක නැහැ. නමුත් ඒක විකල්පයක් වශයෙන් හරි. සදහම් නොතේරෙන අයට. නමුත් ගැඹුරින් ගත්තම ඊට වඩා එහාට යන්න ඕන මේ වැඩේට කියන එක මට තේරෙනවා. අපි මෙහෙම හිතමුකෝ. එදා ජනපද තිබුණා වනාන්තර තිබුණා ಭಾರತೀಯ සමාජයේ. ඒක ජනපදයක සිටින්නා වූ වෙලෙන්දෙක් බඩුත් අරගෙන ඊළඟ ජනපදයට යන්නේ වනාන්තරයක් කරහා. එතකොට මේ වනාන්තරයේ හොරු රැකගෙන ඉන්නවා මේ බඩු ටික පැහැර ගන්න. එතකොට ඔහුට ඉන්නේ මහා විශාල ධනයක් තියෙනවා මේ ගැල්වල. නමුත් පිරිස ටිකයි ඉන්නේ. අප්පෝසත්තෝ මහත් ධනෝ. මහත් ධනයක් තිබෙනවා. නමුත් ඉන්නේ ටික දෙනයි. දැන් මේ ටික දෙනා තලා පෙලා ගරු ටික පැහැර ගන්නවා වනාන්තරයට ගියොත්. ඒ නිසා ඒක වෙලෙන්දට බය සහිත මගක්. වාණිජ්‍යෝ බයං මග්ගං. ඉතින් ඒක ඊට පස්සේ ඔහු මේක ආරංචි වෙලා ගල් සාත්තුව නවත්තගෙන ඉන්නවා යන්නේ නැතුව. ඔවුන් ආපහු යන්න හදනවා කියලා ආරංචි වෙලා අනිත් පැත්තෙන් රැකවල්ලා ගන්නවා. කොහෙන් හරි මේ ටික ගන්න. ඒකත් ආරංචි වෙලා ඒ දෙමගෙන්ම යන්නේ නැතුව වෙනත් මගකින් ඔහු තමන්ගේ බඩු ටික පරිස්සම් කරගෙන යනවා. එතකොට ඔහු මොකද කළේ? සොකීය බඩු ටික පරිස්සම් කර ගැනීම සඳහා මහත් ධනය අර අනතුරුදායක මාර්ගය මග ඇරලා ගියා. මේ තමයි උපමාව. ඉතින් ඔය 50 අවුරුදු 50කට 60කට 100කට ඉස්සර වෙලා ධර්ම ශ්‍රවණය කරනකොට ඔය වෙලෙන්දා ගිය හැටි ඔය කතාව කියනකොට කාලය ඉවරයි. ඒක තමයි බණ කතාව කියලා කියන්නේ. දැන් ඉතින් බණ කතා සාහිත්‍ය ඕනනම් කියවන්න මමත් කියවලා තියෙනවා දරුවන්ට දැනගන්න මේ පොත්පත්වල කියුවට කමක් නැහැ. මට මතක් වෙන්නෙත් ඒකනේ. නමුත් ඒක උපමා කරලා අපට දේශනා කළේ කුමක්ද කියලා හොයාගන්න ඕනනේ. ඒ අනතුරුදායක මග හැරගිය වෙලෙන්දා මෙන් අප කුමක් කළ යුතුද? අන්න ඒක තමයි අරක උපමාවක් පමණයි අප කළ යුතු දේ. හොඳයි අපිට තවත් අත්දැකීමක් තිබෙනවා. ජීවත් වෙන්න කැමති පුද්ගලයෙකුට විස අනුභව කළොත් ශරීරගත වුණොත් ජීවත් වීමේ බලාපොරොත්තු අතහරින්න එනවානේ. එහෙනම් ඔහු කරන්න ඕන මොකද? ජීවිත වෙන්න කැමති නම් විස බැහැර කරන්න ඕන. විසට එකතු වෙලා හරියන්නේ නැහැ. ඔබ දන්නවනේ විස පිළිබඳව වසවිස කියලා කතා කරන දෙයක් ඇවුනොත් පෙවුනොත් ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ අන්නේ වගේ ජීවත් වෙන්න කැමති පුද්ගලයා ජීවිතේ තවත් ටිකක් එහාට ගත්තොත් අපි සැප කැමති පුද්ගලයා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේ වන විට මහත් ධනයක් ඔහු සතුවක් තියෙනවා කියලා කියනවා. ඒවත් බැහැර කරන්න බෑ. මේ මහත් ධනයක් කියලා කියන්නේ රැස් කරගත්තා වූ බාහිර වස්තු සම්භාරයක් කියන එක නෙවෙයි. මේ සංසාර ගමනේදී මිනිසත් බවකට එන්නට කොතරම් දුරට පරිණාමය වෙන්න ඕනේද? එහෙම නැත්නම් පුණ්‍යවන්ත වෙන්න ඕනේද? එහෙමත් නැත්නම් බුද්ධෝත්පාදයක බුදු සමය පවතින රටක හෝ නැත්නම් ඒක විශ්වාස කරන පවුලක උපත ලබා ඊට එහාට හිතන්න කොතරම් දිගට දියුණු වෙලා තියෙන්න ඕනේද? තව ටිකයි ඉන්නහාට මේ හදාගන්න තිබෙන්නේ කියන එක තමයි සමහර සූත්‍රවල පැහැදිලි කරන්නේ. නමුත් මේ දියුණු කරගත්තා වූ ශක්තිය නැත්නම් ධනෙ මොකද වෙන්නේ? වැරදි පැත්තට ගත්තොත් එහෙම ආපහු විනාශ වෙලා යනවා වගේ. අනේ නිසා අපට බොහෝ කල හරි වැරදි ගුණධම් පුරුදු කිරීම තුළ එමත් නැත්නම් සංසාරිකව ගත් කල
පින් රැස් කිරීම තුළ පුණ්‍ය කර්මයන්ගේ විපාකයක් වශයෙන් මේ දේවල් හමු වී තිබෙනවා. මිනිසත්කම, ආයු වර්ණ සැප බල, සුදුසු පෙසක විසීම, කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම තුන් වයස ඉක්මවා නොයා යන මොහොතක්, ඔය ඕන හැම දෙයක්ම. මෙන්න තමයි අපට සතු ධනය. මේ ධනය උපයෝගී කරගෙන ඊට එහාට අර කරන්න දෙයක් තිබෙනවා. එතකොට මේ ධනය ප්‍රවේශම් කරගත්තේ නැත්නම් වෙන පැත්තකට හිත යොමු කළොත් එහෙම ඊට පස්සේ මේ ධනියත් විනාශ වෙලා මනුස්සකමත් විනාශ වෙලා යනවා. ඒ නිසා වෙලෙන්දා සොකීය ධනය ආරක්ෂා කර ගැනීම සඳහා අනතුරුදායක මග යම්සේ බැහැර කළේද පිණිසාට බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා පරිවජ්ජේ පාපානි. පාපයන් බැහැර කරන්න, වර්ජනය කරන්න. ඔබ බුදුවරුන්ගේ ඉගැන්වීම හරිනේ. සබ්බ පාපස්සා කරණං. ගාථාවෙත් තිබෙනවා, කියන්නත් දන්නවා. නමුත් මෙසේ කීව පමණින් මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ. අන්න මේකේ මම කිව්වා පියවර දෙකක් යටතේ තියෙනවායි කියලා. එක පියවරක් සම්මුතිය අනුව නැත්තම් පෘථග්ජන සමාජයට වළංගු වෙන ආකාරය. ඔය වත්මන් සමාජයේ පවතින බුදුසසුන තුළ කලක් තිස්සේ සේමාව තමයි සකස් වුනේ. ඒකේ හැසිරෙන හැම දෙනාම පව් නොකළ යුතුයි, පින් කළ යුතුයි කියන සෑමා ඉන්නවා. එතකොට ඔවුන් පව් නොකිරීම සඳහා කිසියම් ශික්ෂාපද සමාදානයක් නිරත වෙලා ඉන්නවා. එනිසා වාරණයක් තිබෙනවා පාපෙන්. එතකොට ආයුවර්ණ සැපබල වැඩෙන්නා වූ පුණ්‍ය කර්මයන් රැස්වන්නේ නම් එහි අනාගත විපාකයේ වශයෙන් මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට යාමේ ප්‍රවණතාවය තිබෙනවා. නමුත් එය සම්පූර්ණයෙන්ම පාපයෙන් බැහැර කිරීමක් හෝ සසර දුකින් මිදීමක් නොවේ. ඔවුන් පමණක් නෙවෙයි. කෙලෙසුන් යටපත් කොට ලෞකික ධානය ලැබුවෝ දීර්ඝකාලීන සුවයකට පත් වෙනවා. නමුත් ඔවුන් පාපයෙන් බැහැර කරලා නැහැ. එතනින් ඒක චුත වුණ ඒ ධානසු ඉවර වුණාම හීන දීන ප්‍රතිසන්දියකට ආවහම අර මහ සම්පත දැන් නැහැ. අර අල්පසත්ව මහත් ධනෝ කියන එක දැන් ආයේ ධනෙ රැස් කරන්න වෙනවා. හීන තැන ඉඳලා මනුස්ස භාවය දක්වා දියුණු කරන්න වෙනවා. දෙවියන් පුණ්‍ය කර්ම නිමා කරනවා. ඇතැම් විට මිනිසුන් අතර ඇතැම් විට හීන ප්‍රතිසන්දියකට යනවායි කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. එතකොට ඒ අර කළ පාපයන් මතු වෙලා පාපයන්ට අනුව ප්‍රතිසන්දිය ගැනීම. එවිට ආයෙත් මහත් ධනය විනාසයි, ආයෙත් මිනිසත්කම දක්වා එන්න ධනය ධනවත් වෙන්න, ඒකයි ධනවත් කීම කියන්නේ ආර්ය ධනය කියන එක කලක් ගත වෙන්න වෙනවා. නිර්සතුන් බවට පත් වුණොත් ඒක විඳලා ආපුවාම මෙහි ආපුවාම අංග විකල මන්ද බුද්ධික හීන ප්‍රතිසන්දියක්. සදහම් වලට අවධානය යොමු කරන්න තරම් ප්‍රමාණවත් ධනවත් බවක් නැත්නම් ශක්තිවන්තකමක් නැහැ. වත්මන් සමාජයේ ඉන්නේ එහෙමයි. ඔවුන්ට ජීවත් වෙන්න කාගෙන් හරි කැම ටිකක් හොයා ගන්න එක නැත්නම් කැම ටිකක් හොයා ගන්න එකට එහාට ජීවිතයක් නැහැ. ඒ නිසා තමයි මේකට කියන්නේ දුෂ්ටක්ෂ නාටකින් මිදී ලබාගත් නවවෙනි ෂණ සම්පත්තිය කියලා. එනිසා සෑහෙන මට්ටමක තේරුම් ගන්න පෘථග්ජන පුද්ගලයන් වශයෙන් කොයියම් මොහො ශික්ෂාපද සමාදානයක් තුළ පවෙන් වැළකීමක් සිදු වෙනවා, සම්පූර්ණයෙන් බැහැරවීමක් නෙවෙයි සිදු වෙන්නේ. එතකොට ඒක අපි පෘථග්ජන සමාජයේ හිතන හැටියට පව නරකයි දුක් විපාක එයින් සදහටම මිදලා නැහැ. නමුත් වෙනත් මගක් ගැනීම තුළ වැළකීලා තිබෙනවා. හොඳයි. දෙවියන් සදාකාලික දුකින් මිදිලාද? බ්‍රහ්මයන් සදාකාලික දුකින් මිදිලාද? නැහැ. දෙවියන්ට එතන කාම සම්පත්තිය තිබෙනවා කලක් විඳින්න. බ්‍රහ්මයන්ට ධානසෝය තියෙනවා කලක් විඳින්න. නමුත් ඔවුන් අවිද්‍යාව දුරු නොකළ ඒවා යටපත් කරගෙන පිනෙන් හෝ ධානයෙන් පරලෝක ගියාය. එනිසා මේ පෘථග්ජන භාවය තුළ පව්පින් දෙකක් වශයෙන් බෙදාගෙන පව් වැරදි පින් හරි කියන තේමාව තුළ
භව ගමන සුවපත් වෙනවා භව ගමන හොඳ පැත්තට යනවා වරුණාම භව ගමන නිමා වෙන්නේ නැති බව ඔබ තේරුම් ගන්න ඕන. ඒක සද්ධර්මයේ යටපත් වූ යුගයක වෙනත් හඳුන්වා දීම විකල්පයක් නැති නිසා සමාජයට හඳුන්වා දුන් විකල්පයක් වශයෙන් තමයි මා දකින්නේ අද. නමුත් අපි බලමු දෝතානුපස්සනා සූත්‍රයෙන් අරගෙන ගාථාවක් යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පච්චය. උපාදානංච නිරෝධේන නති දුක්ඛස සම්භව. යම් දුකක් හට ගන්නවා නම් ඒ දුක් සියල්ල උපාදාන මුල් කිරීමෙන්. උපාදානයේ නිරෝධ කිරීමෙන් දුක් හටගන්නේ නැහැ. දැන් දිව්‍ය ලෝකේ ගිය අය උපාදානයේ නිරෝධ කරලාද? බඹලෝ ගිය අය උපාදානයේ නිරෝධ කරලාද? නැහැ. අන්න මේ උපාදානයේ නිරෝධ නොකර උපාදානයේ මත සුගතිගාමී වෙන්නට පෘථග්ජනයට පුළුවන්. එතකොට ඒක පෘථග්ජනය සඳහා නිර්දේශිත නැත්නම් අනුගමනීය ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. නමුත් බුදු සමය තුල පවතිනවා ආර්ය ප්‍රතිපදාව කියලා එකක්. මා දකින්නේ සම්පූර්ණ පාපයෙන් බැහැර වීම සඳහා පුද්ගලයෙක් ඇඳුම් මාරු කළ යුතුයි කියලා නෙමෙයි. ඇඳුම් මාරු කරගන්න අවශ්‍ය නම් මාරු කරගත්තට කමක් නැහැ. බැඳීම් නැත්නම් පහසුකම් තිබෙනවා නම්. මෙන්න මේ අනාර්ය භූමියෙන් මිදී ආර්ය භූමියට පත් විය යුතුයි. ඒක ශාරීරික පරිවර්තනයක් නොවේ. ඒක වෙනත් රටකට යාමක් නොවේ. ඒක Taman ඉන්න භූමියේ තියෙන දැක්මේ වරදක් දැක සාවද්‍ය බවක් දැක ඒ නිවැරදි කර ගැනීමක්. ඒ නිසා මම දකිනවා පෘථග්ජන භාවය තුළ අර පව් කියන අර්ථයෙන් අපුණ්‍යාවි සංකාර කියන අර්ථයෙන් ඈත් වුණාට උපාදානය කියන වචනය තුලින් බැහැර වෙන්න බෑ. දැන් දේශනා සූත්‍ර හරිය මෙතෙන්ට එකතු කළොත් එහෙම තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගත බුදුවරු ලෝකෙට පහළ වෙලා සිවුම්මගත් කල ධර්ම පරියාය දෙකයි දේශනා කරන්නේ. පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න. ඒ පාපම් පාපකතෝ පස්සතා කියන්නේ පාපය කියන්නේ සතුන් මැරීම හොරකම් කිරීම කියන වචනට අදාළ දේවල් පමණක් නොවේ. ඒවත් ඇතුළත්. මොකද උන්වහන්සේ වදාළ පරිදි පාපයෙන් මිදෙන්න පුළුවන් නම් සියලු දුකිනුත් මිදෙනවා. පාපම් පාපකතෝ දිස්වා පාපේ ලාමක වශයෙන් දැක්කනම් ඊට පස්සේ කරන්න තියෙන්නේ තත්ත්වයෙන් එහි නොයැලෙන එක කලකිරෙන එක මිදෙන එක. තත්ත්ව විරජ්‍යත විමුච්ඡත නිබ්බින්ද. පාපෙන් මිදීම පමණයි. එතකොට අර බඹලෝ ගිය අය දිවි ලෝකේ ගිය අය පාපෙන් මිදිලා නැහැ. අන්න එතනදී මා දකිනවා අර පෘථග්ජන මට්ටමේදී කතා කරන පව්පින් දෙක ගත්තාම ඒක අඩු වුණ බවක් තියෙනවා. පව්පින් විතරද තියෙන්නේ. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මයක් තියෙනවා. ඒ සියල්ල එකට ගන්න ඕනනේ. ඒක අතහරින්න බෑ එහෙමනම්. එහෙමනම් තව ටිකක් එහාට ගත්තාම ඇයි අපාය යන්නේ? ඇයි කාමසුගතිය උපදින්නේ? ඇයි දෙවියන් අතර උපදින්නේ? ඇයි බඹලෝ යන්නේ? කර්මවල ආකාර තුනක් නිසා. පාප කර්මය නිසා, පුණ්‍ය කර්මය නිසා, ධාන කර්මය නිසා, කර්මය නිසා පමණක් නෙමෙයි උපාදානය නිසා. පාප කර්මය තුලත් උපාදානය තිබෙනවා. පෘථග්ජන සමාජයට පුණ්‍ය කර්මය තුලත් උපාදානය තියෙනවා. ධාන කර්මය තුලත් උපාදානය තියෙනවා. අන්න එහෙනම් සබ්බං උපාදාන පච්චයා මේ යම්කිසි දුකක් හට ගන්නවා නම් උපාදාන ප්‍රත්‍යයෙන් කියන එක උන් උපාදානෙන් මිදලා නැති නිසා එතන දුක් නැති වුණාට ආපහු හින දින ප්‍රතිසන්තියකදී උන්ට ආයෙත් දුක් හට ගන්නවා. ඒ නිසා පාප මාර්ගයේ ගියත් පුණ්‍ය මාර්ගයේ ගියත් ධාන මාර්ගයේ ගියත් මේ සියල්ල කර්ම මාර්ගය උපාදානෙන් නොමිදෙන මාර්ගයක්.
එක බුදුවරු ලෝකේ පහළ වෙන විට යම් යම් පරිේෂණ කළා වූ මග ගත්තා වූ අය විසින් සොයාගත් මං. ඒ මං සියල්ල ආපහු අයිති වෙන්නේ කුමටද? කර්ම මාර්ගයට. එහෙනම් අර පාපයෙන් බැහැරවීම නම් වූ පාපානි පරිවර්ජ්‍යයේ කියන තැනට ඒ සිදුවීම් ගැලපෙන්නේ නැහැ. දැන් විසංජීවිතු කාමෝනේ. ජීවත් වෙන්න කැමති පුද්ගලයා විස බැහැර කරන්න ඕන. ඔබ හිතනවාද මේ භව ගමනේ කොතන හරි ඔබට ආපහු විමුක්ති මාර්ගයක් ලබා දෙන කෙනෙක් ඉන්නවයි කියලා? මා හිතන්නේ නැහැ. දුගතිගාමී වුණත් කාමසුගතිය දෙවියන් ඇතුණත් බඹලෝ ගියත් ඊට අදාළ විපාක වාරයක් විඳින්න එයින් චුත වෙන්න සිදු වෙන අයරුණාම මේ දුෂ්ටක්ෂණාටෙන් මිදී ලබන චර සම්පත්තිය මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා. එතන පමණයි මං හිතන්නේ මේ දේවල් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ විමුක්තියට පත් වෙන්න පුළුවන් තැන. ඔබ එතන අතහැරියොත් ඒ ගැන නොසැලකිලිමත් නොවුනොත් ඒ අගේ වටහා ගත්තේ නැත්නම් ඔබ අර භවගාමී පාරට වැටෙනවා. යලිත් භව නිරෝධගාමී වීමට අවශ්‍ය මනුස්සකම සමග සදහම් හමුවීම කවදා කොතනකීදී නම් සිදුවිය හැකිද? කනකැස් බෑවා වියසිදුරින් අහස බලනවාටත් වඩා ඒක වෙන්න පුළුවනි බුද්ධෝත්පාදයක සදහම් හමුවීම ඊටත් දුර්ලභයි කියලා තියෙනවා. පේනවාද ඔබ පිටපස පවතින මහත් ධනය සසරේ දියුණු කළාව පුරුද්ද තව ටිකයි තියෙන්නේ. අන්න එහෙනම් ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා සම්පූර්ණයෙන්ම මේ පාපේ බැහැර කරන්න. ඔවුන් තමයි මේ පාපානි පරිවර්ජ්‍යයේ පාරට යන්න පුළුවන් වෙන්නේ. අන්න එතෙන්ට මේ සූත්‍ර ගලප ගන්න ඕන අපි. එතකොට තමයි ධම්මපදේ නැත්නම් නිවන් මඟ හෙළි වෙන්නේ. එතකොට අර පාපේ ලාමක වශයෙන් දැක පාපෙන් මිදීම පමණයි කරන්න තියෙන්නේ කියන වචනයට ගලපගත්තාම ඒක අර සතුන් මැරීම කියන එකට වඩා එහා යනවා. අන්න දැන් අපි අප තුළ තේරුම් ගන්න ඕන. මේ මව් කුසින් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන ස්ත්‍රී හෝ පුරුෂයා වශයෙන් අරගෙන ශික්ෂාපද සමාදානෙන් පින්නන කාරණා ටික පස්පව අපි මේවා කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා වුණ තරම් කරනවා. නමුත් අපි කරන්නේ නැහැ කියමුකෝ. මට මොන ගැහෙනවා දවසක් හදිසියේ වැසි දවසක ත්‍රිරෝද රථයකදී කෙනෙක් අහම්බෙන් වගේ ඔහු මට කිව්වේ මම හාල් මැස්සෙක්වත් කන්නේ නැහැ කියලා. එතකොට ඔහු ඒන් කල්පනා පෙන්වන්න හදන්නේ පාපයෙන් බැහැර වෙලා සිල්වත් කියන එක. ඉතින් හොඳයි. ඒකට විපාක තියෙවි ඔහුට. නමුත් ඔහුට සදහම් හමු වෙලා තියෙනවද? එහෙම එක දෙයක් තෝරාගෙන ඉීම තුලින් අපිට මේකම හාල් මැස්සෙක් කෑවේ නැති පමණින් එහෙම නැත්නම් සතුන් මරන්නේ නැති පමණින් මස් මාංශ අනුභව කරන්නේ නැති පමණින් පරිසරයට ආදරය කරන පමණින් එහෙම නැත්නම් තව ඒ වගේ යම් කිසි කාරණයක් තෝරාගෙන ඉන්නවා අපි ජීවින් ප්‍රේසම් කරන පමණින් එහෙම යම් යම් සංවිධාන රටේ පවතිනවානේ. සංවිධානයකට බැඳී ඒ දේ ඉටු කර ගැනීම සඳහා ප්‍රතිපත්ති ජීවිතයක් ගත කරනවා. ඒක එකක් පමණයි. සමස්තය තේරුම්ගෙන නොවේ. ඒ හැම සංවිධානයක්ම ඒක පැත්තකින් යම් කිසි දියුණුවක් ලබනවා. යම් කිසි මෙහෙවරක් කරනවා. නමුත් තථාගතයන් වහන්සේම එකක් තෝරාගෙන ඒක අනුගමනය කරන්න කියලා නෙවෙයි වදාරන්නේ. සමස්තය තේරුම් ගන්න ඕන. අනේ සමස්තය තේරුම් ගැනීමේදී මේට වඩා එහාට අපට යන්න වෙනවා. එතකොට අපි සාමාන්‍ය සමාජයේ සතුන් මරණ එක පාපය පව් සිද්ධ වෙනවා කියන්න දන්නවා. එහෙම නැත්නම් පව් සිද්ධ වෙනවා කියන්න දන්නවා. යම් කාරණා නිසා. සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? පින් සිද්ධ වෙනවා කියන්නේ මොකක්ද? ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? ඒක තේරුම මොකද්ද? ඒක තේරුම ඔබ සසරට බැඳෙනවා. ඔබට අනාගතයක් හැදෙනවා. ඔබ අනාගතේ විපාක දෙන්න හේතුවක් ඉතුරු කරනවා.
සිද්ධ වුණොත් ඉහාත්ම වශයෙන් හෝ පරලෝ වශයෙන් ඊකට අදාළ විපාක වාරයක් ඔබට විඳින්න වෙනවා. විඳින්න සසරට ඔබ බැඳිලා ඉන්නේ. එහෙනම් සසරේ බන්ධනෙන් නිදහස් වෙලා නැහැ ඔබ. නමුත් අබුද්ධෝත්පාදයක හෝ වෙනස් සමයක ඉපදිලා ඔය කියන්නා වූ සුගතිගාමී මාර්ගයේ යන්න පුළුවන්නේ. ඒක සුගති දුගති කියලා දෙකකට බෙදාගෙන දුගතියෙන් වැළකීම පමණයි. නමුත් අපට මේ ත්‍රිපිටක ධර්මය විග්‍රහ කරනකොට මේක වෙනත් ආකාරයකට පැහැදිලි කරලා තිබෙනවානේ. ඒකට කොහොමද ගලපන්නේ අපි? කර්ම කියන්නේ පව්පින් දෙක විතරක් නම් අපිට එහෙම ගලපා ගන්න පුළුවනි. නමුත් කර්ම කියන්නේ කර්ම හතරක්. ඒ හතරෙන් තුනක්ම ගත්තාම ඒක ආපහු ගලපන්න වෙන්නේ එක පැත්තකට. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය නම් වූ කර්මය ගත්තාම කර්ම අන්න දැන් බැඳෙනවා මේ කර්ම වලින් සසරට. එහෙනම් අදාළ විපාකය. ඒ නිසායි මම එකට කියන්නේ කර්ම මාර්ගය කියලා. කර්ම මාර්ගයට අදාළ කිසිදු කර්මයක් කිරීම තුළ ඒකට අදාළ කර්ම විපාකයක් කරුණාම බුදු පියාණන් වහන්සේ වදාළ මේ කර්මක්ෂය කිරීමෙන් ලැබෙන විපාකේ ලැබෙන්නේ නැහැ. නමුත් අපේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ කර්ම මාර්ගයේ හොඳ එක තෝරා ගැනීම තුළ ඉබේම කර්මක්ෂය වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ දැනට අත්හිටවන ලද වගේ අක්‍රිය කරන ලද වගේ කර්මයක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. ඇයි ඒ අවලංගු වූයේ? ඇයි ඒ තේරුම් නොගන්නේ? ඇයි ඒ ධර්ම මාර්ගයේ වගේ තේරුම් නොගන්නේ? මේ කර්ම තුනම ගත්තාම කර්ම මාර්ගය. එතකොට කර්ම මාර්ගයේ හම්බ වෙන්නේ අදාළ සංසාරික කර්ම විපාක. කුමක් තුලද? උපාදානය තුල. උපාදාන මිදීමක් ඒකේ බෑ. නමුත් ධර්ම මාර්ගය තුල ගත්තාම විපාකයක් හමු වෙනවා. නමුත් අර කර්ම විපාක නම් වූ එක නෙවෙයි. ඒක පසු කාලීනව ලැබෙන්නා වූ, දිගු කාලීනව ලැබෙන්නා වූ, පරලෝ වශයෙන් ලැබෙන්නා වූ වශයෙන් බෙදන්න පුළුවන්. කර්ම විපාකය. නමුත් ලෝකෝත්තර විපාකයට කල් නොවේවා විපාක දෙන ඉහාත්ම වශයෙන් මේ මොහොතේදීම. ඒක විපාකයක්, නමුත් ඒක කර්ම විපාකයක් නෙමෙයි, ලෝකෝත්තර විපාකයක්. තථාගතයන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කරන්නට ඇත්තේ ඔය කියන ඉලක්ක කරගෙන විය නොහැකිද? එහෙනම් අපි පරණ අමතක කරලම පැරණි කතා. මට මතකයි මගේ ළමා කාලේ එහෙම ගීපදයක් තිබුණා. අපි ඉතිහාසයේ ගැන දැන ගැනීම අවශ්‍යයි. නමුත් ඉතිහාසය දැන ගැනීම නෙමෙයි වෙන්න ඕන ලෝක ඉතිහාසය වෙනුවට අපේ ඉතිහාසය. අපගේ ජීවිතේ ආපු ගමන් මගේ අපි එක්රැස් කරගත්තා වූ කාරණා තමයි ඉතිහාසය කියන්නේ. මේ ඉතිහාසයෙන් මිදෙන්න වෙනවා අපිට. සාමාන්‍යයෙන් ඉතිහාස කියන එකේ තේරුම මෙසේ සිදුවිය කියන එක. ඉතින් ළමා කාලේ පටන් අද දක්වාම ඔබේ ජීවිතය තුළ මොකද්ද සිදු වුනේ? ඒක ජීවිතයක් වශයෙන් විග්‍රහ කරලා බලන්න බෑ. ඒක බෙදලා බලන්න වෙනවා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මොකද්ද සිදු වුනේ? ඒ සිදුවීම තුළ ඔබට කිසියම් ආකාරයක ප්‍රජා අයිතිය අහිමීම සකස් පෙන්වනු ලබන්නේ විශාල කකුලක්, බෝලයක් නැත්නම් බරගෙඩියක කකුල ගැට ගහලා තියෙනවා. ඉන් එහාට යන්න බෑ බැඳලා. ඒ වගේ ඔබව සසරට බැඳපු විශාල බරක් තියෙනවා. ඒක සිදු වුණේ කොහොමද? එයින් මිදෙන්නේ කොහොමද? යලිත් ඒ සිදු නොවෙන්නට කටයුතු කරන්නේ කොහොමද? මේ පාපානි පරිවජ්ජේ, පාපෙන් බැහැරවීම කියන එක ශික්ෂාපද සමාදානයක් තුළ නොකර ඉඳීමෙන් පමණක් කරන්න පුළුවනිද? මම සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්නේ නැති අය ජීවිතේ ඉන්න පුළුවන්. මම මත්පැන් පානය කරන්නේ නැහැ. ජීවිතේ ඉන්න පුළුවන් මත්පැන් පානය නොකරන අය. ලංකාවෙත් ඉන්න පුළුවන්, ලෝකේ ඕන රටක ඉන්නත් පුළුවන්. මම මෙහෙමත් කියන වෙලාවකට අපේ රටේ ශික්ෂාපද 5 කියනවා කියලා ඒවා කරන අය ඉන්නවා.
වෙනත් ආටක බුදු සමය උණුසුමවත් ලැබිලා නැහැ. ඔවුන් සතුන් මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, කාම මිත්‍යාචාරය කරන්නෙත් නැහැ, බොරු කියන්නෙත් නැහැ, මත්පැන් පානය කරන්නෙත් නැහැ. දැන් ඔවුන් බෞද්ධයෝද? ඔවුන් අතින් මේක කරන්නේ නැහැ. එතකොට කියලා කරන එකද දැන් සිල් තියෙන්නේ අර නොකරන අය ගාවද? පංච පස්පව් වලින් වැළකීම කියන එක විරතියක් වෙන්වීමක්. එතකොට බුදුදහම දන්නේ නැතුවත් සම්මා සාමාන්‍ය සමාජයේ කෙනෙකුට මේවන් සිදු වෙන්නේ අයහපතක් කියලා තේරුම් අරගෙන ඔය සාමකාමී පරසයක් තියෙන රටවල් වල ඔය පහම කරන්නේ නැති අය ඇති. හොඳයි උන්ට දුකින් මිදීමේ මඟ විවරලා තිබෙනවද? ඔවුන් අටලෝ දහමේ කම්පාවෙන් ගැලවිලා තිබෙනවද? නැහැ. අන්න ඒ නිසා මේ විවිධ දෘෂ්ටි මතිමතාන්තර වලින් පිරිච්ච සමාජයකට බුදුරු හෙළි කරන ලද්දේ මීට වඩා එහා ගිය සුපිරි දහමක්. බමුණන් හෝ අත්කිලමතාන යෝගීන් හෝ අනුගමනය කර ප්‍රතිපදා බුදුදහම වශයෙන් අපි සැලකුවට ඒ සුපිරි දහම අපට එලි කර ගන්න වෙනවා. ඒ සුපිරි දහම තමා මුල් කොටගෙන දේශනා කරපු දෙයක්. ඒ සුපිරි දහම තමා තවදුරටත් බෙදා අපිව තවදුරටත් බෙදා විශ්ලේෂණය කොට ඒ තුළින් මොහොතක් පාසා සිදුවන දෙයක් වශයෙන් පැහැදිලි කරපු දෙයක්. එතකොට ප්‍රමාදය කියන එක ජීවිතයට එක වතාවක් සිදුවෙන එකක් නෙමෙයි, වර්තමාන මොහොතේ මොහොතක් පාසා සිදුවෙන දෙයක් පෘථග්ජන සමාජයට. ඒ ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් විය හැකි, ඕන තැනකින් විය හැකි. අන්නේ ප්‍රමාද විහරණය මිනිසාට දුක් ගෙනත් දෙයි. මම දකින්නේ ඒක පාපයයි. දැන් මෙන්න මේ පරිවර්ජනය කරන්නේ කොහොමද? නැත්තම් මිදෙන්නේ කොහොමද? එතකොට ඒ තථාගත බුදු පියාණන් වහන්සේ ගමින් ගමට වැඩම කරමින් දේශනා කළ එක ධර්ම දේශනාවක් තුළ සවන් දුන්න අයට පැහැදිලි කළ දුන්නා. ත්‍රිපිටකය ඔක්කොම තිබුණෙත් නැහැ ඒ කාලේ, සූත්‍ර ඔක්කොම දේශනා කරලා තිබුණෙත් නැහැ. උන්වහන්සේට මාස ගණන් ගමක රැඳී ඉන්න හැකියාව තිබුණෙත් නැහැ. නමුත් ඒ පුරා 540 වසක් දේශනා කළ සද්ධර්මය උන්වහන්සේ එක දවසකින් නැත්නම් දෙකකින් පුද්ගලයින්ට කියලා දීලා තියෙනවා සරලව. ඔවුන් අපි තව බණ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට යන්න ඕන කියලා හිටපු තැනක් පාසා හැමදාම ගියයි කියලා තියෙනවා. එහෙම ගියය සඳහන් වෙනවා දානෙ දෙන්න ගල් වලින් ආවයි කියලා. යම් තැන්වලට. එතකොට කවුද මේ කෑ ගහන පිරිස කියලා ගත්තාම මෙහෙම පිරිසක් ඔබ වහන්සේ හමු වෙන්නේ නැවිදින් කියලා මම ওই ආමිෂයට ඇලෙන්නේ නැහැ කියලා වදාරපු තැන් තියෙනවා. නිසා අපේ විශේෂ අවධානය යොමු වෙන්න ඕන බුදු සමය කියන එක මේ තා විශාල බරක් කියලා නෙවෙයි. ආත්ම ගණනක් හදාරන්න ඕන, උපාධි ගණනාවක් ගන්න ඕන කියලා නෙවෙයි. ඊට වඩා ජීවිතය පිළිබඳ උගන්වන සරල ක්‍රමයක් වශයෙන් උගතාගේ සිට නූගතාවය දක්වා, ධනවතාගේ සිට දුප්පතා දක්වා, ගියාගේ සිට පැවිද්දා දක්වා ඉන්න ඕනෑම තලයක ඉන්න අය අතර තේරුම් ගන්න පුළුවන් අය සඳහා විවෘත මගක් වශයෙන් එහෙමයි තේරුම් ගන්න ඕන. එනිසා මේක මේ අපි සරල මගක් වශයෙන් තේරුම් ගන්න. ලබාගත් ජීවිතය තුළ එතනින් එහාට මේ සරල මග අනුගමනය කරන්න අපේ චින්තනය කෙසේ වෙනස් විය යුතුද කියන කාරණාව තමයි විග්‍රහ වෙන්න ඕන. එවිට පෞසිද්ධ වීම කියන කාරණය ඔබේ සිත තුළ දකින්නේ කොහොමද ඔබ? පින් සිද්ධ වීම කියන කාරණය ඔබ සිත තුළ දකින්නේ කොහොමද? ධානකුසල් සිද්ධ වීම කියන කාරණය සිත තුළ දකින්නේ කොහොමද? මේක තුනක්, විපාක තුනක්. නමුත් මේක ඇතුළතින් බැලුවොත් මම දකිනවා එකම සිද්ධියක්. අන්න එතකොට එහෙම දකින්න පුළුවන් නම් පාපේ වශයෙන් අපට හමු වෙනවා. එතකොට තමයි
මම කියන්නේ උපාදානයේ පාපයයි කියලා. එහෙම නැත්නම් ඊතරම් දෙරුම් ගන්න තරම් හැකියාවක් නැතිනම් අවිද්‍යාපච්චය සංඛාරා කියන පදේ ගන්නකො. අවිද්‍යාව නිසා සත්වයා කුසල අකුසල කර්ම රැස් කරයි. එතකොට ඔහුට ඒ නිසා මොකද ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව උරුම වෙනවා. එහෙනම් අවිද්‍යාපච්චය සංඛාරා කුසලයේද අකුසලයේද? කවුරු හරි කියනවාද අවිද්‍යාපච්චය සංඛාරය කුසලයයි කියලා? නෑ, අත උස්සන එකක් නෑ කවුරුත්. අන්නේ ඔස්සේ ඔබේ චින්තනය දියුණු කිරීම, ඔබේ දැක්ම දියුණු කිරීම තමයි අපි මේ කරුණු පැහැදිලි කිරීම තුළ කරන්න හදන්නේ. සියුම් මගක්, වෙනස් මගක්, ගැඹුරු මගක්, ලෝකෝත්තර ප්‍රතිඵල සහිත මගක්. ඉහාත්ම වශයෙන්ම. දැන් මේ පව් සිද්ධ වීමේදී සිදුවෙන දෙය, පින් සිද්ධ වීමේදී සිදුවෙන දෙය, ධාන කුසල සිදුවෙන දෙය අපි අප තුළින් විවරණය කරගන්න ඕන. ඒක ජීවිතය තුළ දකින්න බෑ අපට. ඒක දකින්න වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ සිදුවෙන සිද්ධියක් තුළින්. මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙන කාරණා ටික සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන කියන වචනය යටතේ පැහැදිලි කරනවා. කන්දක වර්ගයට අරපුවාම ආයතනය තුළ සිදුවෙන, ඇස තුළ සිදුවෙනා වූ තවත් සියුම් දෙයක් විදිහට පෙන්වනු ලබනවා. අන්න මම කියනවා ඒකට අභිධර්මය කියලා. කනවා බොනවා යනවා එනවා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා උගතා නුගතා සම්මත ධර්මයන්. නමුත් ඒ තුල සසරට බැඳෙන ආකාරය, භවගාමිත්වය, කර්ම මාර්ගයට හිර වෙන ආකාරය තථාගතයන් වහන්සේ සියුම් ක්‍රමකින් පැහැදිලි කරනවා. අන්න එතකොට අපට ශික්ෂාපද ඉක්මවා, බාහිර සංවරය ඉක්මවා කියන්නේ අතහැරලා නෙමෙයි, ඉක්මවා යන්න වෙනවා. මා දකින්නේ ඒ විග්‍රහය තමයි ආරි සත්‍ය විග්‍රහය කියලා. මන්දයත් ඒ විග්‍රහයට අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදේ නැහැ. එසේ නම් සිදුවෙන්නේ, කනේ නම් සිදුවෙන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහිද පැවිදිද කියලා පැහැදිලි කිරීමක් ඒකේ නැහැ. සිද්ධිය විග්‍රහ කරනු ලබනවා. අන්න එහෙම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයන් ඉක්මවා ගියා වූ සමස්ත හැමදෙනාටම පොදු සිද්ධියක් තුල තථාගතයන් වහන්සේ පමාද විහරණය පෙන්වනු ලබනවා. මා හිතනවා පමාද විහරණය පාපයයි කියලා. දැන් පාපානි පරිවර්ජ්‍ය, එහෙනම් ඒක දැක්කනම් අපි කෙනෙකුට අන්න අපමාද විහරණයට එන්න පුළුවන් වෙනවා. බලන්න මේ ගාථාව තුල මෙස්සියුම් දහම සංගවා නැද්ද කියලා. ඒක නේද මේකට ධම්මපද කියලා කියන්නේ. එහෙම මේ මිනිස් වර්ගයාගේ චින්තන ශක්තිය දියුණු කරන්න ඕන. දැක්ම දියුණු කරන්න ඕන. අර අදාළ ගාථාවට අදාළ කතන්දරය අහලා අපිත් බණ දන්නවා කියලා සාදු කියලා ගෙදර යන ප්‍රතිපදාවේ ඉඳලා හරියන්නේ නැහැ. මම අවුරුදු 50කට 55කට පෙර මවගේ ගමේදී හෝ පියාගේ ගමේදී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ගෙදරකට ගියාපම වාඩි වෙලා ඉඳලා මමත් ඔය කතන්දර අහන්නේ නැති. සීමිත සංඛ්‍යාවක්. ඒ සීමිත සංඛ්‍යාවට බටාචාරා කිසాగෞතමී රජ්ජුමාලා අඟුලිමාල වගේ කතා ටිකක් අහන්නේ නැති. නමුත් මට ඔය 1975 කාලේ ඔක මුණ ගැහෙනකොට ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය ඔස්සේ සියල්ල කියවගෙන යමින් ඒ කතා ඔක්කොම පහෙත් කියවලා තියෙනවා මං හිතන්නේ. ඒක ගාථා වාස්ත්‍රයෙන් සිංහලෙන් රචනා කළ ආ පොත තමයි සද්ධර්ම රත්නාවලිය. අපි ඒක සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් පාවිච්චි කරනවා. කතාව කියවනවා. ඇත්තට මේක හොඳට සාහිත්‍ය ග්‍රන්ථයක් තමයි කතාව. ධර්මයට යන්න බෑ අපට. කතාවෙන් නතර වෙනවා. ඒක එක්තරා විදිහකට අකුරු කියවන්න දන්නේ නැති අයට අහගෙන ඉඳලා රස විඳින්න පුළුවන් විදිහට සකස් කරපු දෙයක් තමයි යෝගය තුළ හරියට එහා පැත්තට.
එහෙම නැත්නම් සදහම් යටපත් වූ සමාජය තුළ පවෙන් බැහැර වී පුණ්‍ය කර්මයන්ගේ නිරත වීම සඳහා උපයෝගී වන ධර්මතාවයක්. ඒ නිසා සියවස් 7ක් 5 6 7කට පෙර කොතරම් පහත් අඩියක මේ මිනිසුන්ගේ සදහම් අවබෝධය තිබුණාද කියලා උපකල්පනය කරන්න වෙනවා අපිට. නමුත් බුදුරජාණන් වහන්සේ යනු මිනිස් යුගයක පරිණාමයේ උපරිමයයි. හොඳ පැත්තට හොයාන ගියේ උපරිම හොයා ගැනීම බුදුවරයෙකුගේ පහළවීම. මොනවා හෝ බිය නිසා සොර සතුරු බිය යුද බිය නැත්නම් ව්‍යාක්‍රම බිය නිසා පහළට ගියා වූ සදහම් යම් තැනකට වැටිලා සම්පදාව තුරන් වූ තැනකට පවා එතෙන් පටන් යලිත් පරිණාමය වෙනවා. භික්ෂු පරපුරක් ඔස්සේ උන්වහන්සේලාගේ දැනීම දැක්ම ඔස්සේ. එහි උපරිමයට පැමිණෙන්නටත් ඕන. ඒ උපරිමයට පැමිණීමේදී තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අනුගමනය කරන්න ඕන. ලෝවෙසෙත්නම් ලෝ රහතුන්ගෙන් හිස් නෑ කියන තැනට ආපහු එන්න ඕන. මතක තියාගන්න ශික්ෂාපද විනය නෙමෙයි ධර්ම විනය. අපි දැන් මේක ඊතුරු කාලය තුල තව ටිකක් පැහැදිලි කරගන්න බලමු. මේ පාපය කුමක්ද? පාපයෙන් බැහැර වෙන්නේ කොහොමද? එවිට මට ඔබේ ඇස තුල, ඔබේ කන තුල, ඔබේ නාසය තුල, ඔබේ දිව තුල හමු වෙන අරමුණක් තුල සිදුවෙන ක්‍රියාවලිය විග්‍රහ කරන්න වෙනවා. එතකොට ඒක අතීත විග්‍රහයක් නෙමෙයි, ඔබේ විග්‍රහයක්. ඔබ ළඟ විග්‍රහයක්. ඔය හයම විග්‍රහ කරන්න මට කාලය ලැබෙන්නෙත් නැහැ. අන්න එතනදී මේ සංයෝජනය කියන එක ඔබට තේරෙවි. සසරට බැඳෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ සඳහා තථාගතයන් වහන්සේ ඇස තෝරාගෙන තිනවා, කන තෝරාගෙන තිබෙනවා. ඇස තුළ සිදුවෙනා වූ සිද්ධිය තව ටිකක් එහාට අරන් තිනවා. ඇස තුළ තිබෙන්නේ රූපයක්. ඒක මුල් කොටගෙනයි වේදනා සංඥා සංකාර විඥාන ඇති වෙන්නේ කියලා ඒක ස්කන්ධ පංචකයකට ගලපලා තිබෙනවා. ස්කන්ධ පංචකයෙන් එහාට මොකුත් යන්නෙත් නැහැ, ස්කන්ධ පංචයට මොකුත් එන්නෙත් නැහැ. නමුත් ගත කරපු ජීවිතයට අනුව එකතු කරගත්තා වූ ආශ්‍රව සමූහයක්, අතීතයක්, ලෝභ දේශ මොහ මූල සමූහයක් මෙතෙන්ට ඇවිත් අපිව වෙනස් කරනවා. අපිව පාලනය කරනවා. අන්න එසේ ඔබේ කය වචන සිත පාලනය කරන්නා වූ වෙනත් බලවේගයක් ඔබ හදාගෙන තිබෙන බව. ඒ මාර බලවේගයේ බව. ඔබ මරුවසඟේ ඉන්න කෙනෙක් බව. ඔබ මරුට පරාජය වී ඉන්නා බව වැටුණාම තවමත් මාර පරාජය කරන්න බැරි බව තේරුම් ගන්න ඕන. සැබවින්ම ඔය මම පෙන්වන වෙලාවක් තියෙනවා සමහර කාරණාවලදී දාම් කියලා ක්‍රීඩාවක් තියෙනවානේ. දාම්පිතේ ඉත්තෝ යනවා ජයග්‍රහණය සඳහා. අවිඥානික දෙයක් ඉත්තා කියලා කියන්නේ. ඉත්තට යන්න බෑ. ඉත්තා මෙහෙවන්නේ පිටිපස්සෙන් ඉන්න අය. එතකොට ජයග්‍රහණය කරන්නේ ඉත්ත නෙමෙයි අන්තිමට ඔහු. නමුත් ඉත්ත මෙහෙवला ජයග්‍රහණය කරනවා. ඔබේ ජීවිතේ නැමැති දාම්පිතේ ඔබේ මේ අසකරනාසේ දිවකයින් ඉත්තන් මෙහෙවන්නේ ඔබද? ලෝභය, දේශය, මෝහයද? ඇයි ඔවුන්ට ඉත්තන් මෙහෙවන්න දීලා බලන් ඉන්නේ? ඔවුන් මෙහෙවපුවම සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා වදාරනවා. ඒ හැම විටම මාරයා මොකද කරන්නේ? මාර බන්ධනයකින් තමයි කෙලවර කරන්නේ. ඔහු බැඳ ගන්න තමයි බලන්නේ. පාපයට බැඳලා ඉන්නවා නම් මහන්සි වෙන්නෙම නැහැ. පාපයට බැඳලා හිටියොත් එහෙම අතහරින්න කල්පනා කළොත් එහෙම මාරයා කියනවා එහෙනම් පින හොඳයි. ඒකට ඇලිලා ඉන්න කියලා. පින ප්‍රමාණවත් නැහැ කියලා කිව්වොත් එහෙනම් ධානය හොඳයි. ඒකට ඇලිලා ඉන්න කියලා. ඇලිලා ඉන්න කියලා කියනවා. ඒක තමයි මාරයාගේ වැඩේ. ඔබ මේ ඇලීම නම් බලපෑමේ ඉත්තෙක් බව ඔබට තේරෙන්නේ නැහැ.
ඔබ අනුන් විසින් මෙහෙවන ඉත්තෙක්. බාහිර කෙනෙක් නෙවෙයි. මේ මාරයාට අයිති බලවේග විසින් මෙහෙවන ඉත්තෙක්. මේ බලවේග තුළ මොකද වෙන්නේ? අන්න එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ, පව තුළ, පින තුළ, ධානය තුලත් මේ බුදුන් වහන්සේ වදාළ පාපේ තියෙනවායි කියලා. ආරි සත්‍යයට අනුව. ඒකයි අපි එක වෙනස් දහමක් කියලා කියන්නේ. අනේක තේරුම් ගත්තම මෙයයි පාපේ. දැන් වර්ජනය කරන්න ඕන. පාපානි පරිවර්ජ්‍යේ. අර තථාගතයන් වහන්සේ මා හිතන්නේ මේ පුද්ගලයා ඉන්න තැන බලලා පාපකාරියාට, පුණ්‍යකාමියාට, ධානලාභියාට මේ සියල්ල විස්තර කළේ නැහැ. අපි පොදුවේ විස්තර කළාට. ඔහු ඉන්න තැන ඔහු ඉත්තෙක් බවට පත් වෙලා ඉන්න බව. ඔහු මෙහෙවන බලවේගයක් ඇතුලේ තියෙන බව. ඒ නිසා අපට ගැලවීමක් නැති බව පෙන්නලා පාපේ සරණ, පිනේ සරණ, ධානයේ සරණ වෙනකොට ධර්මයේ සරණ නැත්තම් තෙරුවන් සරණ ගන්න මේකෙන් මිදෙන්න කියලා අදාරන්නේ ඇති. අපි කොහොමද මේක දකින්නේ? අරමුණක් තුළ දකින්න. ඇසට හම්බ වෙන රූපය තුළ, කන හම්බ වෙන තුළ, නාසයට හම්බ වෙන ගන්ධය තුළ අරමුණක් තුළ දකින්න. දැකීමේදී ඔබට අවබෝධයක් ලැබෙන්න වෙනවා. අද ඉන්නකොට ඔබ අද දක්වා ආපු ගමනේදී මේ සම්බන්ධයෙන් එකතු කරගත්ත ප්‍රත්‍යක්ෂ අගයක්, බෙදීමක්, වටිනාකමක් ඔබට තියෙන බව. මේ රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී ඒවා සම්බන්ධයෙන් ඔබ එකතු කරගත්ත අගයක් තියෙන බව. මම අන්න ඒකයි කියන්නේ ඉතිහාසය කියලා. ඒ මතකයේ ධාරණය නොවේ, ඊට එහා ගිය හැඟීම් ස්වභාවයක්. එනිසා ඔබට ඉතිහාසය තුළ ඉඳන් බලන්න වෙලා තියෙනවා වර්තමානයේ. ඉතින් ඒකට කියනවා දෘෂ්ටි කෝණය කියලා, දෘෂ්ටි කියලා. තම තමන් දරන අදහස් වලට මතයට පරිදි තමයි පේන්නේ. අන්න එතනදී ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. ඕකෙන් ගත්තත් මේකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා එකක්. ඒකේ බාහිර කාරණා දෙකක් තියෙනවා. ඉදිරියේ තියෙන රූපය, ඇසේ ප්‍රසාදයේ කියන කාරණා දෙක මහ ලොකු දේවල් නෙමෙයි, පුංචි ප්‍රත්‍ය. ඔය එක එකතු වෙනවට නෙමෙයි පස්ස කියලා කියන්නේ. වර්තමාන මොහොතට අර ඉතිහාසය එනවට. එතන ඉඳන් තමයි ඔබ මේවා දකින්න තීරණය ගන්න. ඔබ විඳින්නේ ලෝකේ තියෙන දේ නෙමෙයි, ඔබ හදාගත්ත අදහසට අනුව. පස්සපච්චා වේදනා. ඒ වේදනාවට ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ ඔබ කැමති පරිදි. ඒකට තණ්හා කියනවා. එහෙම වුණොත් ඒක අනාගතයක් හදන්න පුළුවන් විදිහට සැඟවීම, පැවැත්මට අවශ්‍ය හේතු ඉතුරු වීම කියන උපාදාන කියන තත්ත්වයටපත් වෙනවා. එහෙම වුණොත් එය කිරිල්ලියක් බිත්තරයක් දැම්මාසේ, ගොයම් ගසක් බීජයක් ඉතුරු කළාසේ අනාගත ඵලයක් අදන්න හේතුවක් වශයෙන් චිත්තාභ්‍යන්තරයට සැඟවෙනවා. මේක දකින්න ඉගෙන ගන්න. ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත්. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. පව තුලත්, පින තුලත්, ධානය තුලත්. දකින්න ඉගෙන ගන්න. වෙන උගුල. මිනිසා මෙතෙක් දුර ආවේ නැතුව මෙන්න මේ ඇතුළතින් සිදුවෙන මේ උගුලට හිර වෙනවා. පව තුලත් හිර වෙනවා, පව අතහැරියොත් පින තුල හිර වෙනවා, පින අතහැරියොත් ධාන තුල හිර වෙනවා. බුදුන්වරු පහළ වෙනතුරු ඔය හිර වෙන්නට ඔය භව බන්ධනය කියන්නේ ඒකයි. වඩා හොඳ එක තෝරාගෙන ගියත් උපාදානයේ නැමැති මුලාවෙන් මිදෙන්න බැරි විදිහට මේ විදිහට මේක ඌලක් අටවලා තිබුණා. මේවා තේරෙනකොට තමයි බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය තේරෙන්නේ. තේරෙනකොට තමයි බුදුවරු භව නිරෝධාය ධම්මං දේශේති කියන එක තේරෙන්නේ. දැන් පෘථග්ජන පුද්ගලයා මේක කරමින් ඉන්නවා. පවුද, පින්ද, ධානද ප්‍රශ්නයක් නැහැ පෘථග්ජනනේ. පෘථග්ජන පුද්ගලයා මේ සතර හදමින් ඉන්නවා.
ඔහු දකින්නේ නැහැ මේකෙන් තමයි මේ අනාගතේ නිර්මාණය වෙන්නේ කියලා. තමන් අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගතයක් හදන්න හේතු තබමින් ඉන්නවා. වට්ටගාමිනී කර්මය, භවගාමී කර්මය කියන වචන පාවිච්චි කරනවා ඉතින් ඒකට. දැන් වෙන මේක තේරුණොත් යම් කිසි පුද්ගලයෙකුට ඔය අනුසෝතගාමිත්වය. දැන් මේක සිදු නොවෙන්න දැන් ශික්ෂාපද වලින් පුළුවන්ද? පොය දවස විතරක් කරලා පුළුවන්ද? වෙන් කරගත්ත දවසක පුළුවනිද? සබ්බදා සීල සම්පන්නෝ හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕනේ. මොකද ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්මයි වරදින්නේ. හදන්න තියෙන්නේත් ඒකෙන්මයි. හදනවට කියනවා චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ. අන සංවර වෙන්න ඕනේ. බිම්බලාන ඉඳලා සංවර වෙන්න ඕන නෙමෙයි. මේ පාපයෙන් බැහැර වෙන්නේ කොහොමද? මේ හදාගත්ත ඉතිහාසයේ අතීතය කොහොමද මේ යන්නේ? මතකය නොවේයි මේ ලෝභ මූල, දේශ මූල, මෝහ මූල වශයෙන් මෙතෙන්ට එන බලවත්කම. ඒ බලවත්කම ශූන්‍යම වෙලා යන්න වෙනවා. ඉඩ දුන්නොත් ශූන්‍ය වෙලා යන්නේ බලවත් වෙනවා පැවැත්මට ආහාර. ඔබ එයාට ආහාර දෙනවා ඉඩ දුන්නොත්. ඒ කියන්නේ ආපු අරමුණ ලෝභ දේශ මොහ වශයෙන් ඉටු කරන්ට ඉඩ දුන්නොත් ඔබ ඒවට ආහාර දෙනවා පවතිනට. මොනවද? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මේ තුන යටතේ තමයි මේක විග්‍රහ කරන්නේ. uppannam ඇහි කනේ නාසයේ හටගත්ත. සංසාරයේ කලේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරාති නානභාවං ගමේති නම් වූ මේ පාපය, මෝඩකම දැන් ආපහු හැරෙනවද? මේ මෝඩකම කරමින් තවදුරටත් බුද්ධං සරණං ගච්ඡාමි කියා ඉන්නවද? නමුත් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි තියා මොන සරණං ගච්ඡාමි කිව්වත් ඔබ තුල තියෙන්නේ කම්මං සරණං ගච්ඡාමි විතරයි. කම්මං සරණං ගච්ඡාමි වලින් මිදෙන්න ධම්මං සරණං ගච්ඡාමි වලට මාරු වෙනවද? එහෙනම් ඉතිහාසය උපයෝගී කරගෙන බැරි වෙනවා. ඒ අතීතයේ රස විඳලා වර්තමානයේ හරහා අනාගතයට තැබීම නවත්තන්න වෙනවා. බුදුරු මේ සඳහා හොයාගත්ත විශේෂම දේ තමයි මේ පරණ දෙයට එකතු නොවෙන්න මෙතෙන්ට අපි අකුසලයෙන් වෙන්වීමේ කුසලය. උපන්න කුසල් දුරු කිරීම නම් තැනටපත් වෙන්න අවශ්‍ය අමුතු අවියක්, අමුතු මෙහෙවන්නෙක් යෙදුව බව. මෙන්න මේ මෙහෙවන්නා පෘථග්ජන පුද්ගලයා උපදවාගෙන නැහැ, භාවිතා කරලා නැහැ, වැඩි දියුණු කරගෙන නැහැ. මේ මෙහෙවන්නාට කියන්නේ සතිය කියලා. සතිය කියන්නේ සුමානේ නෙවෙයි, දවස් 7 නෙවෙයි. මේ ක්‍රියාදාමයට එකතු නොවෙන්න මේ තේන්නා වූ එකතු වුණොත් සතර විපාකයේ දැකලා එයින් මිදෙන්න ඒ වලක්වන්ට මෙතෙන් අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කරන සතිය. දැන් මම මතක් කරලා තියෙනවා මෝහ අහිරි කනොත්තත් උද්දච්ච කියලා අකුසල 14ක් තියෙනවා කියලා. කුසල 25ක් කතා කරනකොට සද්දා සති කියලා එකක් පෙන්වනවායි කියලා. ඔය සතිපට්ඨානය කියලා කොතරම් ලෝකේ කතා කළත් මේ කතා කරන්නේ මෙන්න මේ සතිචෛසික වැඩි දියුණු කියලා තේරුම් ගත්ත අය කී දෙනෙක් ඉන්නවද? එයාට හොරෙන් යන්න බෑ. මොකද එයා අකුසලයෙන් වෙන් කිරීමේ බලය බාරගත්ත කෙනෙක්. එයාගේ බලවත්කම ඒකයි. සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සති දක්වා අය වැඩෙන්න ඕන කියන්නේ ඒකනේ. අන්න මේ සඳහා ඔය තමන් මේ හදාගත්ත අතීතයට එකතු වී වදබන්ධනයට ලක් වෙන බව, විඳවන බව තේරුම් ගත්තාම එය අතහරින්න, ඒට එකතු නොවී ඉන්නට.
ඉතින් ඔකට මෛත්‍රිය කියනවා, කාන්ති කියනවා, ඉවසීම කියනවා, නොඑක් වචන පාවිච්චි කළ හැකි. නමුත් ඒවා ලෞකිකයට ගත්තාම වෙන වැඩක් කරන්නේ. ඒවා සරල අර්ථ ගත්තාම වෙන එකක්. නමුත් මේක එකතු වීමට රතිය කියනවා, වෙන්වීමට විරතිය කියනවා. හොඳයි, අර පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා උපාදාන බව වළක්වන්න මොකද කරන්න ඕන? ගැටෙන එක නවත්තන්න පුළුවන්ද? ප්‍රසාදයන්ට ගෝචර රූප බැහැ. නමුත් සතිය පාවිච්චි කරලා එතෙන්ට එන්න ආ වූ කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසාව විතර්කයට එකතු නොවෙන්න, එයාට ආහාර නොදෙන්න, එයා වළක්වන්න, එයාගෙන් බැහැර වෙන්න පුළුවන් නම් දැන් අර අතීත ඉතිහාසයේ තමයි පස්ස කියන්නේ. ඒක අතහරිනවට පස්ස නිරෝධා කියනවා. එතනින් එහාට වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, භව නිරෝධා. නැවත නැවතත් අරමුණක් පාසාම මෙන්න මේක තමයි ආපහු යනවා කියන්නේ. පටිසෝතගාමී කියලා කියන්නේ. දැන් මේ පාපෙන් බැහැර වෙනවා. පාපානි පරිවජ්ජේ. මොහොතක් පාසා. දැන් මේක කරන්න පුළුවන් වෙන්නේ අතීතය අතහරින්න පුළුවන් සතිය තියෙන පුද්ගලයාට. ඒ නිසායි මම කිව්වේ මේ සඳහා ආර්ය පුද්ගලයෙක් වෙන්න ඕන. මේ ආර්ය පුද්ගලයාට මේ පටිසෝතගාමීත්වය භාවනාව සඳහා වෙන ක්‍රම මොකක්වත් මම දකින්නේ නැහැ. ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. දැන් මේ මොහොතක් පාසා ඔහුට අර කර්ම විපාකයේ වෙනුවට භව නිරෝධය නැමැති තැන ඊට පස්සේ තව තියෙනවා තෙන් වචනයක්. ඒක විවිධ වචන වලින් පෙන්නලා තිබෙනවා. අපි කියමු කෙම්බීම කියලා. අනතුරු නැති කෙම්බීම. නැත්නම් නොහට ගද්දය කියලා. අර අතීතය ඇතහැරීමෙන් කර්ම රැස්වීමට කර්මක්ෂය කිරීම සිදු වෙනවා. මෙන්න මේ සියුම් තැනට ඇවිදින් වර්තමාන මොහොතේ Tamanගේ යහපත් ක්‍රියාකාරකම් කරන ගමන් ඒ කිසිවක් බැහැර වෙන්න අවශ්‍ය නැහැ. ලෝකෙට යහපත් ක්‍රියාකාරකම් හැමදාම අවශ්‍යයි. සත්පුරුෂ මිනිසුන් හැමදාම අවශ්‍යයි. නමුත් මේ தത്വෙදී උන්ට අවංක වෙන්න සිද්ධ වෙනවා, වංචා බොරු කරන්න බැරි වෙනවා. එනිසා උන්ට තමන් පිරිසිදු කර ගැනීමේ කටයුත්ත සඳහා මේ සතිය භාවිතා කරමින් මල අතීතයේ මල දෙයක් බවට පිළිගන්න. ඒකට පණ දෙන්නේ නැතුව ඉන්න. කරන්නේ පළවෙනි එක තමයි ඔය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. ඒකට පණ දෙන එක මල අතීතයට. එයාට එකතු නොවෙනවා නම් එයාට ආහාර හම්බ වෙන්නේ නැතුවම එයා කෙට්ටු වෙන්න ගන්නවා. ඒවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් පිළිවෙන් කෙට්ටු වෙලා මිය යනවා එයා. එයා මිය යනකොට මෙයා හම්බ වෙනවා. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ ගමකට වැඩම කරලා ඔය කාරණා ටික පැහැදිලි කරන්න ඇති. ඒකට ලොකු ධර්ම දේශනාවක් ඕන නෑ නේද? ඒ පුද්ගලයා දන්නා උදාහරණයක් මුල් කොටගෙන මෙන්න මෙහෙම ඔබ යන්නේ අනුසෝතගාමි ප්‍රතිපදාවක, මේක හැමදාම භවගාමි. මේක යම්මම් ලෞකික සැප තිබුණාට ලෝකෝත්තර සැප නැහැ. භවගාමිත්වය මෙන්න මෙහෙම භව නිරෝධගාමි ප්‍රතිපදාවක් තියෙනවායි කියලා වදාරන්නේ නැති නේද? ඔබටත් ලබාගත් ජීවිතය තුළ රට ජාතිය වෙනුවෙන් කරන්නා වූ මෙහෙවරක් කරමින්, පවුල වෙනුවෙන් කරන්නා වූ මෙහෙවර කරමින් මේ අතුලතින් දකින්නා වූ භව නිරෝධගාමීත්වය ඉතිහාසයේ මකා දැවීමට ඔබේ මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ 60 වන විවාහ සංවත්සරයේ යෙදෙන සිඩිනුවර පදිංචි ඩග්ලස් පෙරේරා මහතා සහ මාජී පෙරේරා මහත්මිය විසිනි. ඔන්න වැඩ. විවාහ සංවත්සරය සමරනු ලබන්නේ ඔබට ධර්ම දානයක් දීලා. අරමුණ
දායකත්වයේ දරුවෝ එම දෙපළ මෙම මේ තාක්කල් ආදර ගෞරවයෙන් මෛත්‍රී සිතින් යුක්තව රැකබලා ගන්නා වූ සියලුම ධර්මරුවන්ට මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ සියලු පින් අයිති වේවා. එමෙන්න දෙපාර්ශ්වයේ සහෝදර සහෝදරයන් ඇතුළු ධර්මරුවන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. පරලොව සැපත් වූ දායකත්වයේ දරුවෝ එම දෙපළගේ දෙමාපිය සහෝදර සහෝදරයන් ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී බව ගමන සුවපත් වේවා කෙලවර වෙන්න තේරුම් ගන්න වෙනවා. මේ ඉහත කිව් අයටත් මම පසුව මම මතක් කරන්නම්. රට දැවෙනුවෙන් දීපදූ සිළු රණවිරුවන්ටද මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් උතුම් නිර්වාණය අවබෝධ වේවා. ඔබේ නමින් පින් බලාපොරොත්තු වෙන කෙනෙක් නැත්නම් ඔබට මේ පින් අනුමෝදන් වීම වළංගු වේවි ජීවිතය සුවපත් කරගන්න. ලෝපරා පැතිරී ඇති කොරෝනා වෛරසය උතුම් ධර්ම දානමේ පින් බෙලෙන් ඉක්මනින් නිමාවටපත් වේවා. ධර්මශ්‍රවණය කරන සැමට උතුම් ධර්ම අවබෝධය ලැබේවා. දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ධම්මක සම්පූර්ණ කර ගැනීමට මෙම පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක්ම වේවා. පැතුම් සම්පූර්ණයෙන් 100%ක් නිරවුල් නිවැරදි නැහැ. ටිකක් ඉක්මවා ගිය ගතියක් තිබෙනවා. තේරුම් ගැනීම තුළ හදා ගන්න පුළුවන් වෙයි. 60 වන විවාහ සංවත්සරයේ සමරන්නා වූ ඔබ යෝල සහ ඔබගේ ධර්මරුමනන් ආදී මේ ශ්‍රවණය කළ හැම දිනාටමත් ඉහාත්ම වශයෙන්ම තමන්ගේ යහපත් ජීවිත ගත කරන ගමන් මේ පාපානි පරිවර්ජ්‍ය නම් වූ ධර්මය තුලින් දුකින් මිදීමේ මං පෙත්විර කරගන්නට මෙම ධර්ම කරුණ වල වැටහීම හේතු ආසනාව වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං